උදේසනක් ළමයි අද අපි කතා කරන්න යන්නේ සංකීර්ණ සංඛ්‍යා පාඩමේ මාපාංකය හා විස්තාරය. අපි මාපාංකය හා විස්තාරය පාඩම කතා කරන්න කලින් අපි පටන් ගමු සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවකාකාරය ගැන කතා කරමු. සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවකාකාරය. මට ඒත් එකම දෙයක් කියන්න දෙනවා. ඒ තමයි ඔයාලා මේ සංකීර්ණ සංඛ්‍යා පාඩමේ වීඩියෝස් බලද්දී ඉන්ටර්නෙට් එකේ ප්‍රධාන ගුරුවරයෙක් නෙමෙයි කතා කරන්නේ. ගොඩක් වීඩියෝස් මම දැක්කා සමහර ඔය කැම්පස් තමයි ඒ කියන්නේ ඔක්කොම නෙමෙයි කිහිප දෙනෙක්ගේ වීඩියෝ channel වල මේ theory මාරු කරලා ඉවරලා උගන්වනවා. ඒකින්ද මම ඔයාලට මේ WhatsApp group එකට මේ syllabus එකේ තියෙන විස්තරය අර්ථ දැක්වීමයි ටීචර්ස් ගයිඩ් එකේ තියෙන අර්ථ දැක්වීම ඔයාලට ඉව්වේ ඒක නිසායි. ඒකත් බලන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝස් එකෙන් බලනවා නම් ඉන්ටර්නෙට් එකෙන් YouTube එකෙන් හොඳට බලන්න හරියට තීරු ගන්නවද කියලා ඉවරලා බලනවා කරන්නේ නැත්නම් ගැටලු දේවල් ඉගෙන ගත්තොත් ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද ඔයාලා විශ්ලේෂණය පස්සේ කරන හැමදේම වැරදෙනවානේ. ඒක නිසා ඒ වගේනත් අවධානය යොමු කරන්න හොඳයි. ලියන්න මාතෘකාව සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවකාකාරය. සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවකාකාරය. හොඳයි. සංකීර්ණ සංඛ්‍යාවක් ද්‍රවකාකාරයෙන් කියන්නේ කොහොමද කියලායි අපි කතා කරන්න යන්නේ. ඔයාලට ටියුට් එකේ 8 වෙනි අභ්‍යාසයේ ගාණක් දීලා තියෙනවා. 8 වෙනි අභ්‍යාසයේ ගාණක් දීලා තියෙනවා. අපි ඒක දිහා පොඩ්ඩක් බලමු. 8 පළවෙනි ගාණ තියෙන්නේ 1 × කියලා ද්‍රවකාකාරයෙන් ලියන්න. අපි ගිය සතියේ ඉගෙන ගත්තා ආගම සටහනේ කොහොමද මේ වගේ සංඛ්‍යාවක් නිරූපණය කරන්නේ කියලා. ඉස්සෙල්ලම අපි සංකීර්ණ සංඛ්‍යාව ද්‍රවකාකාරයෙන් කොහොමද නිරූපණය කරන්නේ කියලා බලමු. අපි සංකීර්ණ සංඛ්‍යාවක් ගමු. z සමානයි x ධන iy කියලා. z සමානයි x ධන iy කියලා ගමු. z සමානයි x ධන iy. මේකේ x කියන එක අපි ලියන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා මොනවා කියලාද? rz කියලා කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස x. ඊ සතියේ හිටපු නැති කට්ටියටයි මම මේ කතා කරන්නේ මුලින්ම. rz කියලා අපි ඉගෙන ගත්තා සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස x. imz සංකීර්ණ සංඛ්‍යාවේ අතාත්වික කොටස. imz කියලා කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවේ අතාත්වික කොටස. මේ iත් එක්ක වැඩි වෙලා ඉන්න කෙනා y කියලා ඉගෙන ගත්තා. ඒ වගේම xy මොන සංඛ්‍යාවද? xy තාත්වික සංඛ්‍යාව. xy අනිවාර්යයෙන්ම තාත්වික සංඛ්‍යාව. ඒ වගේම i කියලා කියන්නේ කවුද? i කියන්නේ ඍණිකී මූලය කියලා ඉගෙන ගත්තා. ඍණිකී මූලය කියලා ඉගෙන ගත්තා. හොඳයි. ඊළඟට මේ සංකීර්ණ සංඛ්‍යාව අපි ආගන් සටහන කියන්නේ ආගන් සටහන කියලා මොකක්ද ඉගෙන ගත්තේ? y අක්ෂය කියලා ගත්ත එක අපි ගත්තා අතාත්වික අක්ෂය කියලා. imz rz කියලා ගත්තා තාත්වික අක්ෂය. ඊළඟට මේ සංකීර්ණ සංඛ්‍යාව z නේ මේ ලක්ෂණ නිරූපණය වෙනවා නම් ඒක අපි pz කියලා ගත්තොත් ඒතර මේක pz. z කියන සංකීර්ණ සංඛ්‍යාව x ධන iy. එහෙම වුණොත් මෙන්න මේ උස කොච්චරයිද? pz කියන ලක්ෂ්‍ය කොහොමද දෙන්නේ? x කණ්ඩායමෙන් x පැත්තෙන් x y පැත්තෙන් y නේද? තාත්වික අගය x. ඒතකොට මේ දිග කොච්චරයිද? x. ඊළඟට මේ උස y. මේ උස y. හොඳයි. මේ උස y. මෙතන ලම්බකයනේ. ඒතකොට මෙතන කොහොමද ලියන්න පුළුවන්? පයිතගොරස් ප්‍රමේය දැම්මොත් x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලනේ. x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. හොඳයි. ඊළඟට z ගැන අපි ආයි පාඩක් බලමු. z කියලා කියන්නේ x ධන iy. මේ z අපිට ලියන්න පුළුවන්. අපි ත්‍රිකෝණමිතියේදී a cos θ ධන b sin θ තනි ත්‍රිකෝණමිතික අනුපාතයකින් ලිව්වා නේද? a cos θ ධන b sin θ තනි ත්‍රිකෝණමිතික අනුපාතයකින් කරන්න අපි මොකද කරේ? මේ දෙන්න වර්ගගත්තා සම්මුඛ පාදයටයි බද්ධ පාදයටයි අරගෙන a වර්ගය ධන b වර්ග වර්ගමූල පරිණිත ආවා. ඊට පස්සේ මෙතනින් ආව a වර්ගය ධන b වර්ග වර්ගමූලෙන් මේ දෙන්නා බෙදුවා.
මේ ත්‍රිකෝණමිති මතක් කිරීමක් කරන්න. මෙතනින් a වර්ගය දෙන b වර්ගය වර්ගමූලය කියලා ආවා. මෙන්න මේ කොටසට අපි මොකද කරේ? මේ කැලල ඇල්ෆා කියලා ගත්තා. එහෙම වුණොත් මේ කැලල මොකක්ද ඉන්නේ? sin ඇල්ෆා නේ. sin ඇල්ෆා cos θ ධන cos ඇල්ෆා sin θ. a වර්ගය ධන b වර්ගය වර්ගමූලය. මේකෙන් අපි කියන්න පුළුවන් sin ඇල්ෆා ධන θ. තනි ත්‍රිකෝණමිතික අනුපාතයෙන් ලියද්දී අපි මොකද කරේ? අපි තනි ත්‍රිකෝණමිතික අනුපාතයෙන් a cos θ ධන b sin θ ලියද්දී a වර්ගය ධන b වර්ගය එකතු කරලා එයාගේ වර්ගමූලයෙන් බෙදුවා. ඒ තමයි කර්ණපාතය නිසා. අන්න ඒ දෙන්න අපි මේ සංකීර්ණ සංඛ්‍යාවටත් කරනවා. මේ සංකීර්ණ සංඛ්‍යාව අපි බෙදනවා x වර්ගය ධන y වර්ගයේ x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. x බෙදනවා x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. y වත් බෙදනවා x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. අපි මෙතනින් බෙදලා කරපු වැරද්ද හරි ගස්සනවා. බෙදලා කරපු වැරද්ද හරි ගස්සනවා. බෙදපු එක්කෙනාගෙන් වැඩි කරගන්න. හොඳයි. මෙන්න මේ කෝණේ θ නම්. මෙන්න මේ කෝණේ θ නම්. මේ කෝණේ θ නම්. x අක්ෂය ධන දිශාවත් එකම යන්න කියලා ගමු. මේ කෝණේ θ නම් x බෙදීම කර්ණේ. බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදයේ කියන්නේ cos නේද? cos θ. i සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ කියලා කියන්නේ sin θ. මේ කැලල x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. මේක ඕනම් මේක p නම් මෙන්න මේ ටික r කියලා ගමු. මේ ටික r කියලා ගමු. එතකොට x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලයට අපිට කවුද දාන්න පුළුවන්? r. cos θ ධන i sin θ. i sin θ. අපිට ඉස්සර දෙනවා r cos θ ධන i sin θ. මෙන්න මේකට අපි කියනවා සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවක ආකාරය. ඉස්සර සමානයි r cos θ ධන i sin θ. i sin θ. මේක θ කියන්නේ තාත්වික අගයක්. මේක θ කියන්නේ තාත්වික අගයක්. ඒ වගේම r කියන්නේ ධනාත්මක. r විශාලයි බිඳුව. r විශාලයි බිඳුව. සමාන වෙන්නත් පුළුවන් ලක්ෂයක් වුණා. මේ ලක්ෂය වුණා. හරි. z සමානයි r cos θ ධන i sin θ කියන ෆෝමැට් එකට අපි දෙයක් හදාගත්තොත් අපි සංකීර්ණ සංඛ්‍යාවක් හදාගත්තොත් z සමානයි r cos θ ධන i sin θ. මෙන්න මේකට අපි කියනවා සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවක ආකාරය කියලා. සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවක ආකාරය. පැහැදිලිව මේක හදාගන්න. සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවක ආකාරය. ලියන්න ඊළඟට පහත සංකීර්ණ සංඛ්‍යා ද්‍රවක ආකාරයෙන් ඉදිරිපත් කරන්න. පහත සංකීර්ණ සංඛ්‍යා ද්‍රවක ආකාරයෙන් ඉදිරිපත් කරන්න. z සමානයි අපි z1 කියලා ගමු. එක දන්නවා. මේක අපි ආගම සටහනේ ඇඳුත් කොහොමද වෙන්නේ? මේක අපි ආගම සටහනේ ඇඳුත් වෙන්නේ තාත්වික මේ තියෙන RZ නේ තාත්වික අක්ෂය මේ තියෙන්නේ අතාත්වික අක්ෂය. තාත්වික අක්ෂය මත එකයි අතාත්වික අක්ෂය මත එකයි නේද? මෙතන එකයි i විතරක් තියෙනවා කියලා කියන්නේ එක වාරයක් i. එතකොට තාත්වික අක්ෂය මතත් එකයි අතාත්වික අක්ෂය මතත් එකයි. එහෙනම් pz1 නිරූපණය වෙන්නේ කොතනින්ද? pz1 නිරූපණය වෙන්නේ මෙතන. මේ කෝණ කීයද? මේ කෝණ කීයද? මේ සංකීර්ණ සංඛ්‍යාව මූල ලක්ෂයත් එක්ක හදන කෝණය මෙතන එකයි නම් මෙතනත් එකයි නම් මෙතනත් එකයි නම් මොකද වෙන්නේ? මේකේ තේරුම මේ දෙක එකයි මේ දිගත් එකයි. එහෙනම් මේක සමද්විපාද ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් මේ කෝණය අංශක 45යි නේ. පයිතගොරස් දාපුවාම එකේ වර්ගය දැන් එකේ වර්ගය 2යි දෙකේ මූලය. එහෙමනම් කොහොමද අපිට මේක ලියන්න පුළුවන්? අපි මේක බෙදන්න ඕනේ. එක බෙදන්න ඕනේ. එකේ වර්ගය දැන් එකේ වර්ගය. ඊට පස්සේ i වත් බෙදන්න ඕනේ. මේ දෙක ඉස්සරහට එකේ දක්වන්නේ. එකේ වර්ගය දැන් එකේ වර්ගය. මේ බෙදලා කරපු වැරද්ද අපි හරි ගස්සනවා. එකේ වර්ගය දැන් එකේ වර්ගයේ වර්ගමූලයෙන් ලියන්න. එහෙනම් අපි දෙනවා මූල 2යි එකයට මූල 2 වාරයක් i වාරයක් එකයට මූල 2. අපි දෙනවා මූල 2 වාරයක් සයිනොත් 45ක් වෙන්නේ. z කියලා කියන්නේ කවුද? z කියන්නේ r
cos theta ධන i sin theta. එතකොට cos කීයද 45 cosui sinuයි දෙකම 45. cosui sinuයි cos 45ත් එක්කයට මූල 2යි sin 45ත් එක්කයට මූල 2යි. එහෙමනම් මෙතනින් ඉන්නේ 45 කියලා නේද? අපි 45යි කියලා හොයාගත්තනේ. එතකොට මෙතන කීයද cos 5 දෙකම 4යි. එතන sin 5 දෙකම 4යි. අපිට සංකීර්ණ සංඛ්‍යාව ද්‍රවකාකාරයෙන් ඉදිරිපත් කරන්න කියලා කිව්වොත් අපි ඒක මෙන්න මේ ෆෝමැට් එකට අරගන්න ඕනේ. r වාරයක් cos theta ධන i sin theta. r වාරයක් cos theta ධන i sin theta ආකාරයට අරගන්න ඕනේ. හොඳයි. පැහැදිලිව හදාගන්න. හොඳයි. එහෙනම් මතක තියාගන්න සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවකාකාරය කියලා කියන්නේ යම් සංකීර්ණ සංඛ්‍යාවක් z සමානයි r cos theta ධන i sin theta ෆෝමැට් එකට ගත්තොත් ඒක ද්‍රවකාකාරය. හොඳයි. අපේ ප්‍රධාන අරමුණ මෙතෙන්දි වෙන්නේ අපි විස්තරයේ මාපාංකය ඉගෙන ගන්නයි මේ හදන්නේ. අපි මේ දෙකත් කතා කරලා තව මේක ගැන වැඩිපුර කතා කරමු. එතකොට සංකීර්ණ සංඛ්‍යා ගැන මොනවද දන්නේ දැනට? අපිට සංකීර්ණ සංඛ්‍යා ලියන්න පුළුවන් ආකාර දෙකක් ගැන දන්නවා. එකක් z සමානයි x ධන i y. එතකොට මේක කොහොමද අපි ලියන්නේ? මේ පැත්තට අතාර්කික අක්ෂය මෙතෙන්ට තාර්කික අක්ෂය. මෙතන pz නම් මේ උස y මේ දුර x නේ. මේක x තාර්කික අක්ෂය මත x දුර අතාර්කික අක්ෂය මත y දුර. මෙතන අංශක 90. මෙතනින් අපි ගාවා x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය කියලා. මෙතන අංශක 90යි මෙතන O. එතකොට අපි ආකාර දෙකෙන් එකක් මේ තියෙන්නේ. එතකොට මේක අපි කොහොමද ගත්තේ? මේක අපි අරගත්තේ z සමාන x ධන i y. සංකීර්ණ සංඛ්‍යාවේ තාර්කික කොටස x. අතාර්කික කොටස y. අතාර්කික කොටස y. මේක මේ අක්ෂය im z imaginary axis එක. ඒ කියන්නේ අතාර්කික අක්ෂය im ගාව කියන එක. මේක real z තාර්කික අක්ෂය REZ. එතකොට තාර්කික කොටස x අතාර්කික කොටස y. එහෙනම් මේ සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙන්නේ මෙන්න මේ ලක්ෂණ. මෙන්න මේ ලක්ෂණ. මේ දුර අපිට එනවා x වර්ගය ධන y වර්ගයේ වර්ග මූලය කියලා. x වර්ගය ධන y වර්ගයේ වර්ග මූලය. එතකොට මේක pz. ඒ වගේම මේ සංකීර්ණ සංඛ්‍යාව ද්‍රවකාකාරයෙන් අපි ඉදිරිපත් කරොත් කොහොමද ලියන්න පුළුවන් කියලා ගත්තේ z සමානයි r වාරයක් cos theta ධන i sin theta කියලා ගත්තා. මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්නත් පුළුවන්. එතකොට කොහොමද මේක එන්නේ? x අක්ෂයේ ධන දිශාවත් සමග θ කෝණයක් හදනවා. මේක දිග r. මේ සංකීර්ණ සංඛ්‍යාව ලකුණු කරන ලක්ෂය මේක pz නම් මෙතන o නම් o ඉඳලා p ට තියෙන දුර r. එතකොට මෙතනින් නිරූපණය වෙනවා z සමානයි r cos theta r වාරයක් cos theta ධන i sin theta. මේක අතාර්කික අක්ෂය මෙතන තාර්කික අක්ෂය. හොඳයි. මේක මුලින්ම සටහන් කරගන්න. මේ තමයි සංකීර්ණ සංඛ්‍යා දෙක ජ්‍යාමිතිකව නිරූපණය කරන්න පුළුවන් ආකාර දෙක. හොඳයි. ඊළඟට සටහන් කරගන්න සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය. සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය. සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය. සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය අපි z වලින් සංකේතවත් කරනවා. සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය අපි z වලින් නිරූපණය කරනවා. මාපාංකය සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය. ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවේ විශාලත්වය මාපාංක කිසකින් අර්ථ දක්වනවා. මේක එතකොට කොච්චරයිද? මෙන්න මේ මූල ලක්ෂණ මේ සංකීර්ණ සංඛ්‍යාවට තියෙන දිගයි අපි අරගන්න. ඒ කියන්නේ OP. මේ OP වල ලියන්න පුළුවන් විදි කීයක් තියෙනවද? විදි දෙකක් තියෙනවා. එකක් x ධන iy ෆෝමැට් එකකින් දුන්නොත් x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. ද්‍රවකාකාරයෙන් දුන්නොත් මාපාංක කිසට අපිට එකපාරට ලියන්න පුළුවන් කීයයි කියලාද? r කියලා ලියන්න පුළුවන්. r කියලා ලියන්න පුළුවන්. මේ තමයි සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය. අපි කලින් දීපු සංඛ්‍යාව ගමු. z සමානයි 1 ධන i. එහෙමනම් මේක x කීයද? x එකයි. y කීයද?
i ඉස්සරහින් එකයි. එහෙනම් මාපාංක z කොහොමද දෙන්නේ? මාපාංක z දෙනවා මාපාංක z දෙනවා එකේ වර්ගය 1යි එකේ වර්ගය 1යි x. තාත්වික කොටසේ වර්ගය 1යි එකේ වර්ගය අතාත්වික කොටසේ වර්ගය. තාත්වික කොටස කියන්නේ i නැති කොටස 1යි i ඉන්න කොටස 1යි. එකේ වර්ගය දන්නේ එකේ වර්ගය කියන්නේ 2යි මූල 2යි. මේ සංකීර්ණ සංඛ්‍යාවම අපි ද්‍රවකාකාරයෙන් ඉදිරිපත් කරා. එතකොට z සමානයි අපිට මොකක්ද ආවේ? මූල 2 වාරයක් cos 5 බෙදීම 4 ධන i sin 5 බෙදීම 4යි කියලා ද්‍රවකාකාරයට ගත්තා. එහෙනම් මේකේ r වලගේ කීයද? r මූල 2යි. නේ? r වාරයක් cos θ ධන i sin θ. එහෙනම් මේකේ මාපාංකය කීයද? මේකේ මූල 2යි. හොඳයි. පැහැදිලිව මේක සලහන් කරගන්න. ඊළඟට ලියන්න සංකීර්ණ සංඛ්‍යාවක විස්තරය. සංකීර්ණ සංඛ්‍යාවක විස්තරය. සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය. මම ඔයාලට මේ විස්තරය සිලබස් එකේ තියෙන විස්තරය අර්ථ දැක්වීමම දෙන්න. සංකීර්ණ සංඛ්‍යාවක විස්තරය. සංකීර්ණ සංඛ්‍යාවක විස්තරය මේක සාමාන්‍ය විස්තරය. මේක අපි සංකේතවත් කරන්නේ කැපිටල් සිම්පල් අපිට ගොඩාරියක් වැදගත්. අපි සාමාන්‍ය විස්තරය අපි නිකම් විස්තරය කියලා කිව්වොත් ඒක දක්වන්නේ simple ARG. simple ARG. ආග්ගිසිට කියලා මේක කියන්නේ simply මතක තියාගන්න. ARG. ARG is විස්තර කියන එකේ වරන් ඇතුලේ දාගන්න ARG is. මේකේ අර්ථ දැක්වීම ලියා ගන්න. මේකේ අර්ථ දැක්වීම ලියා ගන්න. ලියන්න ද්‍රවකාකාරයෙන් කියන්නේ මේ ආකාරය ද්‍රවකාකාරයෙන් ප්‍රකාශ කරන ලද ද්‍රවකාකාරයෙන් ප්‍රකාශ කරන ලද ද්‍රවකාකාරයෙන් ප්‍රකාශ කරන ලද සමීකරණය θ සියලු මාගයන් සියලු මාගයන් අඩංගු කුලකය θ සියලු මාගයන් අඩංගු කුලකය ARG is ලෙස අර්ථ දැක්වේ. ARG is ලෙස අර්ථ දැක්වේ. ARG is ලෙස අර්ථ දැක්වේ. ARG is කියන්නේ එහෙනම් කවුද? θ. ARG is කියලා කියන්නේ θ. මෙතනින් ගත්තොත් මේ කෝණය θ නම් tan θ කවුද? tan θ අතාත්වික කොටස විදීම තාත්වික කොටස. එහෙනම් θ කියන්නේ tan inverse y විදීම x. එහෙනම් ARG වල ලියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ARG set කියලා කියන්නේ θ නැත්නම් tan inverse y විදීම x. මේකදී මතක තියාගන්න මේ සාමාන්‍ය විස්තරය අපි අරගත්තී අපි මේක සාමාන්‍යයෙන් අරගන්නේ ධනාගයක් විදිහට. ධනාගයක් විදිහට. එතකොට මේකේ අගය අපි සාමාන්‍යයෙන් ගන්නේ 0.1යි අතර පිළිපදනවා කියලා. 0.1යි අතර පිළිපදනවා කියලා තමයි අරගන්නේ සාමාන්‍ය විස්තරයක් ධන විස්තරයක් විදිහට ලියන්නේ. හොඳයි. මේක පැහැදිලිව සටහන් කරගන්න. ඊට පස්සේ අපි වැදගත් වචන තව දෙයකට යනවා. ප්‍රධාන විස්තරය. මෙන්න මේ දෙක පටල ගන්න එපා. ප්‍රධාන විස්තරය කියලා දුන්නොත් කොහේ හරි තැනක. ඒකේ මේකේ වෙනස මොකක්ද කියලා දැනගන්න ඕනේ. ප්‍රධාන විස්තරය. මේ තියෙන simple ARG set. simple ARG set කියලා කිව්වොත් ඒකක් සාමාන්‍යයෙන් ගන්නේ ධනාගයක් විදිහට සාමාන්‍ය විස්තරය. අපිට කොහේ හරි තැනක තිබ්බොත් capital ARG කියලා තිබ්බොත් capital ARG set කියලා තිබ්බොත් මතක තියාගන්න මේ ප්‍රධාන විස්තරය කියලා කියන්නේ capital ARG set මෙතන θ කියනදී අපි අරගන්නේ ඍණ ෆයිට වඩා වැඩි θ වලගේ ඍණ ෆයිට වඩා වැඩි ධන ෆයිට සමානයි හෝ කුඩයි. ඒ කියන්නේ ෆයි යගේ කව ධන ෆයි විදිහටයි අරගන්නේ. එතකොට මේක කොහොමද අපි ලියන්නේ? අපිට මේ වගේ තැනක z තිබ්බා කියලා හිතන්න. මේක z1. එතකොට z1 ම ඉන්නේ මේ තියෙන තාත්වික අක්ෂරේ.
මේ තියෙන අතාර්කික අක්ෂය. තාර්කික අක්ෂයේ ධන දිශාවත් එක්ක මේ විදිහට හදනවා. මේක 5ට වඩා අඩුයි. 5ට වඩා අඩු වුණොත් මේ පැත්තටමයි. ඊට පස්සේ අපිට ආවොත් Z2 මේ වගේ වෙනද? එතකොට Z2ම ඉන්නේ ප්‍රධාන විස්තරයෙන් කතා කරොත් තාර්කික අක්ෂයේ ධන දිශාවත් සමග නෙමෙයි. එතකොට 180ට වඩා වැඩිනේ. මේක 180ට වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් මයින්නේ මේක අනිත් පැත්තට. ඍණ වුණොත් මයින්නේ අනිත් පැත්තට. මතක තියාගන්න කැපිටල් AR ගියාවොත් කෝණය 180ට වඩා වැඩි වෙන්න බෑ. කෝණය 180ට වඩා වැඩි වෙන්න බෑ. සිම්පල් AR ගියාවොත් සිම්පල් AR ගියසට දාවොත් අපිට මේකේ කැපිටල් AR ගියසට දාවොත්නේ. කැපිටල් AR ගියසට දාවොත් මොකද කරන්නේ? 5ට වඩා t වැඩි වෙන්න බෑ. එතකොට ධන අගයක් આવොත් t 5ට වඩා අඩු උඩින් මනිනවා. අපිට આવොත් 5ට වඩා වැඩි අගයක්. එතකොට අපි මයින්නේ ඍණ පැත්තත් එක්ක. ඍණ පැත්තත් එක්කයි මයින්නේ. ඒ වගේම සිම්පල් AR ගියසටවත් මයින් එකේ මතක තියාගන්න. සිම්පල් AR ගියසට આવොත් අපිට આવොත් 5ට වඩා වැඩි අගයක්. සිම්පල් AR ගියසට නම් මයින්නේ කෙලින්ම මයින්නේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක 180ට වඩා වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නෑ. පොඩි කෝණයක් આવොත් පොඩි තැනක පිළිගන්න. Z1 Z2 මේ වගේ එකක් කෙලින්මයි. අපි සිම්පල් AR GZ දාව හැමතිස්සෙම ඉන්නේ වාම ආවර්තන. කැපිටල් AR GZ දාව ඒකේ පොයින්ට් එක තමයි ඒක 180ට වඩා වැඩි වෙන්න අඩු වෙන්න ඕනේ. ඒක නිසා 180ට වඩා අඩු කෝණයක් આવොත් අපි ඒක වාම ආවර්තනමයිනවා. 180ට වඩා අඩු කෝණයක් આવොත් වාම ආවර්තනමයිනවා. වැඩි කෝණයක් આવොත් ඒක ඍණ පැත්තට හදන කෝණ කීයද කියලා බලලා ඒක අපි දකුණු පැත්තට බලමු. හොඳයි. අපි මේක පුරුදු වෙමු ගණන් හදලා. අපි බලමු මේ දේවල් වල වෙනස මොකක්ද? මාපාංක විස්තර ගැන හොඳ අදහසක් ගමු ගණන් ටිකක් හදලා. හොඳයි. ටියුට් එක අපි ටියුට් එකේ පළවෙනි ගානට යමු. පළවෙනි ගාන තිබ්බේ එක දනයි මොකද්ද කරන්නේ? තාත්වික කොටස 1යි අතාත්වික කොටසත් 1යි. තාත්වික කොටස වර්ග කරා අතාත්වික කොටස වර්ග කරා එකතු කරා වර්ගමූලය ගත්තා. එයාගෙන් තාත්වික කොටසයි අතාත්වික කොටසයි දෙකම බෙදනවා. බෙදලා කරපු වැරද්ද වැඩි කරලා හරි ගස්සනවා. එතකොට 1ට මූල 2 කියන්නේ cos 45යි 1ට මූල 2 කියන්නේ cos 45යි මූල දෙක වාරයක් cos 45 දන i sin 45. එහෙනම් මේක ද්‍රවක ආකාරයට ඇවිල්ලා තියෙනවා. මාපාංක Z1 මූල 2යි මාපාංකය ඒ වගේම සිම්පල් AR GZ සාමාන්‍ය විස්තරය 5 බෙදීම 4යි. ප්‍රධාන එක ගත්තත් ප්‍රශ්නයක් නෑ. AR GZ 1 කීයද 5 බෙදීම 4. මේ මැන්නේ x අක්ෂයේ ධන දිශාවට මේකත් 180ට වඩා අඩුයි. ඒක නිසා මේකේ ප්‍රශ්නයක් නෑ. මේ ආකාර දෙකෙන්ම අපි ලියලා පුරුදු වෙමු. පැහැදිලිව සටහන් කරගන්න පළවෙනි ගාන. ඊට පස්සේ අපි ටියුට් එකේ දෙවෙනි ගානට යනවා. ටියුට් එකේ දෙවෙනි ගානට යනවා. ටියුට් එකේ දෙවෙනි ගාන තියෙන්නේ Z2 කියලා ගත්තොත් එක ඍණයි. Z2 එක ඍණයි. තාත්වික කොටස 1යි එකේ වර්ගයෙන් තාත්වික කොටස වර්ග කරනවා. අතාත්වික කොටස ඍණ 1යි. එතකොට තාත්වික කොටසේ වර්ගය දන්න අතාත්වික කොටසේ වර්ගය එකතු කරලා වර්ගමූලය දාන්න. මෙතන ඍණ ලකුණක් තියෙනවා නේද? අපිට ඕනේ r වාරයක් cos θ දන i sin θ. මෙතන ධන වෙන්න ඕනේ. එහෙනම් මෙතන ධනයි තියෙන්න ඕනේ. එහෙනම් ඍණ 1 ඇතුළට දාමු. වාරයක් එකේ වර්ගය දන ඍණ 1 වර්ගය. එකේ වර්ගය දන ඍණ 1 වර්ගය එකේ වර්ගය දන ඍණ 1 වර්ගයෙන් බෙදලා කරපු වැරද්ද හරි ගැස්සුවා වැඩි කරනවා. Z2 අපිට එනවා ඍණ 1 වර්ගයේ ධන 1යි එකේ වර්ගයක් ධන 1යි මූල 2යි. එකයට මූල 2 ධන i වාරයක් ඍණ 1ට මූල 2. එතකොට මේක කීයද කියලා අපි බලන්න ඕනේ.
මොකද්ද වෙන්නේ? කෝණේ ගැන කතා කරොත් x මොකද වෙන්නේ? x ධන y ඍණ x තාත්වික කොටස ධන අතාත්වික කොටස ඍණ. එහෙනම් මේ කියන වෘත්තපාදයට අදාළද? හතරවෙනි වෘත්තපාදයට අදාළද? හතරද? x ධන වෙන්නත් ඕනේ y ඍණ වෙන්නත් ඕනේ. මේක ඍණ. මෙතනින් අපිට එනවා x ධන පැත්ත තියෙනවා තාත්වික කොටස ධන අතාත්වික කොටස ඍණ. එහෙනම් මේ දෙක තෘප්ත වෙන්නේ මෙන්න මේ වෘත්තපාදය. මේ කීවෙනි වෘත්තපාදයේද? හතරවෙනි වෘත්තපාදය. හතරවෙනි වෘත්තපාදයේදී කතා කරොත් cos මොකද වෙන්නේ? හතරවෙනි වෘත්තපාදයේදී cos ධන sin ඍණ. අපි මේ කොහෙද යන්නේ? අපි යන්නේ z සමානයි r වාරයක් cos θ ධන i sin θ කියන z සමානයි r වාරයක් cos θ ධන i sin θ කියන ද්‍රවක ආකාරය ලබා ගන්නයි මේ හදන්නේ. එතකොට එකයට මූල දෙකක් එන්නේ කීයේද? එකයට මූල දෙක තිබ්බනම් කීයේද? sin උත් එකයට මූල දෙකක් හම්බෙලා cos උත් එකයට මූල දෙකක් හම්බෙන්නේ කීයේද? sin 45ත් එකයට මූල දෙකයි cos 45ත් එකයට මූල දෙකයි. හැබැයි මේක කීවෙනි වෘත්තපාදේ තෘප්ත කරන්න ඕනේ? මේක තෘප්ත කරන්න ඕනේ හතරවෙනි වෘත්තපාදේ. එහෙනම් මෙතනත් එක්ක දක්වන වෙනස්කම ගන්න. මෙතනත් එක්ක දක්වන වෙනස්කම ගන්න. එතකොට මේක අපිට ලියන්න පුළුවන් මූල දෙක වාරයක් cos 2 phi ඍණ 5 බෙදීම 4 cos 360 ඍණ 5 බෙදීම 4 i sin 2 phi ඍණ 5 බෙදීම 4. එතකොට මෙතනින් අපිට එනවා මූල දෙක වාරයක් cos 7යි 5 බෙදීම 4යි i sin 7යි 5 බෙදීම 4යි. එහෙමනම් දැන් අපි අරගෙන තියෙන ෆෝමැට් එක r වාරයක් cos θ ධන i sin θ. එහෙනම් z2 ගේ මාපාංකය අපිට එනවා මූල දෙකයි. z2 ගේ සාමාන්‍ය විස්තරය අපිට එනවා 7යි 5 බෙදීම 4යි. හැබැයි මේ අගය 5ට වඩා වැඩි අගයක්. ප්‍රධාන විස්තරය කිව්වොත් මේක මේ විදිහට ලියුවොත් වැරදි. මේක සාමාන්‍ය විස්තරයට හරි. ප්‍රධාන විස්තරය ඔන්න එක වෙනම හොයන්න ඕනේ. ප්‍රධාන විස්තරය 5ට වඩා අඩු වගයක් හම්බෙන්න ඕනේ හැමතිස්සෙම. 5ට වඩා අඩු වගයක් හම්බෙන්න ඕනේ. මේක 5ට වඩා වැඩි. ප්‍රධාන විස්තරය ඇහුවොත්. වෙන සාමාන්‍යයෙන් අහන්නේ නැහැ. ඇහුවොත්. එතකොට මේ සංකීර්ණ සංඛ්‍යාව අපි ඇන්දොත් මොකද වෙන්නේ? මේ තියෙන්නේ IMZ මේ තියෙන RZ තාත්වික කොටස 1යි අතාත්වික කොටස ඍණ 1යි. එහෙනම් මේක නිරූපණය වෙන්නේ මෙන්න මේ ලක්ෂණය. එතකොට මේ කෝණය කීයද? මේ කෝණය මෙතෙන් නම් මෙතෙන්ට 5 බෙදීම 2යි 5 බෙදීම 2යි 5 බෙදීම 2යි 3යි 5 බෙදීම 2යි. මේ කෝණය 3යි 5 බෙදීම 2 ධන 5 බෙදීම 4 නේද? අපිට 7යි 5 බෙදීම කියලා ආවේ. 7යි 5 බෙදීම 4 තමයි. එතකොට මේ ඇවිල්ලා තියෙන්නේ. මේක මේ පැත්තට මැන්නොත් කීයද? ඍණ 5 බෙදීම 4 නේද? මේ අපි මේක ජ්‍යාමිතිකව බලලා අපිට කොපාර ගන්න පුළුවන්. 1යි 1යි තියෙන්නේ. 1යි 1යි නම් මේක මූල දෙකයි. එහෙනම් මාපාංක Z මූල දෙකයි. ARG Z2 x අක්ෂයේ ධන දිශාවත් සමග 7යි 5 බෙදීම 4ක් හදනවා. ප්‍රධාන විස්තරය ARG Z2 මේක 5ට වඩා වැඩි නිසා අපි ARG Z2 බලද්දී ප්‍රධාන විස්තරය බලද්දී බලන්නේ 180 වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ කොනෙන් බලන්න ඕනේ. කීයද කොනේ? ඍණ 5 බෙදීම 4. මේ ආකාර දෙකකින් කොහොමද ඉවත් කරන්නේ? අපි සාමාන්‍ය විස්තර විදියටයි ලියන්නේ. හොඳයි. පැහැදිලිව ගන්න. අපි මේකෙන් පස්සේ ඊළඟ ගාන හදනවා. අපි ටියුට් එකේ තුන්වෙනි ගානට යමු. තුන්වෙනි ගාන තියෙන්නේ ටියුට් එකේ තුන්වෙනි ගාන ඍණ 1 ධන Z3 ඍණ 1 ධන. මේක අපි කාඩ්සියන් තලයේ කාඩ් මේ ආගම සැටමනේ කලින් මේක IMZ
මේක RZ. එතකොට තාත්වික කොටස කීයද? තාත්වික කොටස ධන 1යි මේක 1යි. තාත්වික කොටස ඍණ 1යි. ඍණ 1යි නම් අනිත් අතට නේද? ඍණ 1යි මෙතන විශාලත්වය 1යි. අතාත්වික කොටස ධන 1යි මෙතනගේ 1යි. එහෙනම් මේ සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙන්නේ කොතනින්ද? මෙන්න මෙතනින් තමයි මේ සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙන්නේ. මේ සංකීර්ණ සංඛ්‍යාව මෙතනින් තමයි නිරූපණය වෙන්නේ. මේක 1යි නම් මෙතනත් 1යි නම් මෙතන කීයද? මූල 2යි. මෙතන කෝණය 5 බෙදීම 4යි නේ. මෙතන 90යි. මේක අපි නිකම්ම ලිව්වොත් කොහොමද වෙන්නේ? මේක අපි කිසිම වෙනසක් කරන්නේ නැතුව ලිව්වොත් අපිට මෙතනින් වෙනවා Z3 ගේ මාපාංකය. මෙතන නම් මෙතෙන්ට දුර කීයද? මූල 2යි. simple ARG Z3 x අක්ෂයේ ධන දිශාවත් සමග සාපේක්ෂ කෝණය ඒක 5 බෙදීම 2 ධන 5 බෙදීම 4 නේ. මෙතන නම් මෙතෙන්ට 5 බෙදීම 2යි. මෙතන නම් මෙතෙන්ට 5 බෙදීම 4යි. අපිට එනවා 3යි 5 බෙදීම 4යි කියලා. කැපිටල් ARG Z3 කියලා කිව්වොත් ප්‍රධාන විස්තරය ඔව් මේ අගය 5ට වඩා අඩුයි. ඒක නිසා ඒ අගයත් මේකමයි. මේව ද්‍රවකාකාරයෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද? Z3 ඍණ 1 ධන I. මොකද කරන්න ඕනේ? තාත්වික කොටසේ වර්ගයෙන් වැඩි කරනවා. බෙදනවා. එතකොට ඍණ 1 වර්ගය. ඒ වගේම අතාත්වික කොටසේ වර්ගයක් ගන්න. මේ දෙක එකතු කරලා වර්ගමූලය ගන්න. I වාරයක් එකට මූල 2යි නේද? මෙතනින් ඉන්නේ මූල 2න්නේ. බෙදලා මූල 2කින් කරපු වැරද්ද පරිගස්සනවා මූල 2කින් වැඩි කරනවා. අපිට එනවා ඍණ 1ට මූල 2යි ධන I වාරයක් 1ට මූල 2යි. ඔයාලට ආගම් සටහනේ ඇඳලා බලන්නත් පුළුවන්. නැත්නම් වීඩියෝ සුළු කරලා බලන්නත් පුළුවන්. වීඩියෝ සුළු කරලා cos θ ධන I sin θ ෆෝමැට් එකට ගත්තාම ප්‍රමාණවත්. එතකොට මෙතෙන්දි මොකද්ද වෙන්න ඕනේ? ලකුණ බලන්න ඕනේ. තාත්වික කොටස I නැති කොටස ඍණ. I ඉන්න කොටස ධන. තාත්වික කොටස ධන. එහෙනම් මේ කියන වෘත්තපාදෙද මේක දෙවෙනි වෘත්තපාදය. දෙවෙනි වෘත්තපාදෙදී sin විතරයි ධන. cos ධන. cos ඍණ. sin විතරයි ධන. cos ඍණ. එහෙනම් දෙන්නම එකට මූල දෙකක් එන්න නම් කීයක් තියෙන්න ඕනේ? 5 බෙදීම 4. ත්‍රිකෝණමිතික අනුපාතයේ මාරු නොවෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? බිඳුවක හරි 180ක හරි 360ක හරි වෙනසකට ලක් කරන්න ඕනේ කියලා මතක ඇති නේද? ත්‍රිකෝණමිතිය යටතේ. මූල 2යි මේක එහෙනම් ලියන්න පුළුවන් cos 5 ඍණ 5 බෙදීම 4 I sin වල 5 ඍණ 5 බෙදීම 4. අපිට එනවා මූල 2 වාරයක් cos 3යි 5 බෙදීම 4 I sin 3යි 5 බෙදීම 4. මේකිනුත් වෙනවා මාපාංක ඉස මූල 2යි විස්තරය 3යි 5 බෙදීම 4යි. විස්තරය 3යි 5 බෙදීම 4. හොඳයි. පැහැදිලිව හදාගන්න මොනවාට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔයාලට ඕන නම් පුළුවන් WhatsApp group එකට පස්සේ හරි දාන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවා හරි වෙන්න ඕන වෙනස්කම් තියෙනවා නම් කියන්න වේග වැඩි වගේ නම් ඔයාලට. හොඳයි. ඊළඟට අපි ඊළඟ ගන්න. හතරවෙනි ගාන මූල 3 ධනයි. මූල 3 ධනයි. මූල 3 ධනයි. හතරවෙනි ගාන මූල 3 ධනයි. එතකොට මේක අපි ඇන්දොත් මොකද්ද වෙන්නේ? මේක y අක්ෂය අතාත්වික අක්ෂය, x අක්ෂය තාත්වික අක්ෂය. එතකොට මොකද්ද වෙන්නේ? තාත්වික කොටස මූල 3යි. අතාත්වික කොටස 1යි. එහෙමනම් මෙන්න මේ ලක්ෂණය තමයි නිරූපණය වෙන්නේ Z4. මේ දුර කොච්චරද? මේක ඕනම් OP කියන්නේ මූල 3 වර්ගය 1 වර්ගය නේද? අපිට එනවා 2යි කියලා. මූල 3 වර්ගය 3යි, 4යි. OP මේක කියනවා. එහෙමනම් Z4 ගේ මාපාංකය කීයද? 2යි. මෙතන කෝණය මේ කෝණය θ නම් θ කියන්නේ tan inverse අතාත්වික කොටස බෙදීම තාත්වික කොටස. අතාත්වික කොටස බෙදීම තාත්වික කොටස.
tan කීයද දෙකට මූල දෙකක් තියෙනවා. sin 30 භාගයයි cos 30 මූල තුන බෙදීම 2යි. එහෙනම් මේ 30 නේ 5 බෙදීම 6යි. එහෙමනම් simple ARGs x අක්ෂයේ ධන දිශාවත් සමග සාධන කෝණය 5 බෙදීම 6යි. ඒ වගේම ඍණ 5 බෙදීම 6යි. ඍණ 5 ධන 5 අතර තියෙන අගයක් විදිහට ගත්තොත් ඒක 5 බෙදීම 6යි. එතකොට මෙතෙන්දී අපිට එනවා ප්‍රධාන විස්තරයත් 5 බෙදීම 6යි. සාමාන්‍ය විස්තරයත් 5 බෙදීම 6යි. මේක අපි ද්‍රවකාකාරයට ගමු. මෙහෙම හදාගන්න. මේකේ ද්‍රවකාකාරයට ගමු. මූල තුනේ වර්ගය. මූල තුනේ වර්ගය 3යි. එකේ වර්ගය 1යි. එහෙනම් අපි කීයෙන් මේක බෙදලා තියෙන්නේ? 1යි මූල තුන දාන එක කියන්නේ 2යි නේද? දෙකෙන් බෙදලා කරපු වැරද්ද දෙකෙන් වැඩි කරලා හරි ගන්නවා. මූල තුන බෙදීම 2යි i වාරයක් භාගයයි. sin කීයද? sin නෙමෙයි cos නේද? අපේ ෆෝමැට් එක r වාරයක් cos θ ධන i sin θ. cos කීයද? මූල තුන බෙදීම 2ක් වෙන්නේ. sin කීයද? භාගයක් වෙන්නේ. එහෙනම් 30 නේද? ඒතර මේක කියන්න පුළුවන් cos 5 බෙදීම 6 ධන i sin 5 බෙදීම 6. ඔන්න අපි ද්‍රවකාකාරයට ගත්තා. එහෙනම් Z4 ගේ මාපාංකය වෙන්නේ r වලගේ 2යි. ARGZ4 වෙන්නේ 5 බෙදීම 6යි. capital ARGZ4 කීයද? ඒ 5 බෙදීම 6යි. මේ තියෙන අපි අඳින්න නැතුව ද්‍රවකාකාරයට අරගෙන හදුවොත් මේ තියෙන අපි මේක කාර්සියම් ක්ෂතලේ ඉඳලා කරනවා. හොඳයි පැහැදිලිව හදාගන්න. දැන් අපි හදුවා ටෙවුට් එකේ 8 වෙනි අභ්‍යාසවල 8 වෙනි ප්‍රධාන ගාන අරගත්තාම ඒකේ පළවෙනි ගණන් හතර අපි දැන් හැදුවා. අපි ද්‍රවකාකාරයටත් ගත්තා, විස්තරෙත් ගත්තා. විස්තරය ආකාර දෙකෙන්ම ලිව්ව හැම ගානම, ඒ වගේම මාපාංක ලිව්වා. දැන් ඔයාලට පොඩි වැඩක් තියෙනවා. අපි දැන් 4 වෙනකන් ගණන් හැදුවානේ. 1 2 3 4 ගණන් 4. ඔයාලා මට දැන් WhatsApp එකට හදලා එවන්න. දැන් හරි ඔයාලා YouTube එකේ වීඩියෝ එක බැලුවට පස්සේ හරි 5 6 7 8 තුරු ගන්න පුළුවන් නම් හදන්න. එතනින් පස්සේ ගණන් හදනවා නම් ඔයාලා අනිවාර්යෙන්ම මේකේ ෆෝමැට් එක වෙනස් කරගන්න ඕනේ A ධන IB ආකාරයට. 9 වෙනි ගානේ ඉඳන් තියෙන ගණන් ටිකේ ඔයාලා ඉස්සෙල්ලම ගාන හදන්න කලින් කරන්න ඕනේ A ධන IB. නැත්නම් x ධන IY ආකාරයට ෆෝමැට් එක හදාගන්න ඕනේ. මේ ෆෝමැට් එක නෑ. ඒකට මේ ෆෝමැට් එකට අරගෙන ඉවරලා හදන්න ඕනේ. ඒක නිසා ඔයාලට කොහොමද හදන්න පුළුවන් සරල ගණන් හතරක් තියෙන 5 ඉඳලා 8 වෙනකම් ගණන් ටික ඒ ටික හදලා WhatsApp එකට දාන්න. ඒ ගණන් ටික ඔයාලා තේරුම් ගත්තා කියලා දැනගත්තට පස්සේ මම ඊළඟ ගණන් ටික හදන්නම්. හොඳයි. දැන්ට නවත්තනවා.